අයිබෝන් අපි CD සූත්‍ර සාධනය කරා කලින් වීඩියෝ එකේදී මේ වීඩියෝ එකේදී අපි බලමු ඒක පාවිච්චි කරලා කොහොමද සර්වසාම්‍ය සාධනය කරන්න කියලා. ඒ කියන්නේ මේ CD සූත්‍ර එහෙම නැත්නම් ආකලන සහ අන්තර සූත්‍ර භාවිතා වන සර්වසාම්‍ය කොහොමද සාධනය කරන්න කියලා බලමු. අපි මම මුලින් මතක් කරන්නම් කරපු ටික sin c ධන sin d සමාන වුණා 2 sin c ධන d බෙදීම 2යි cos c ඍණ d බෙදීම 2ට. එතන මම මේක ඉස්සරහින්ම උදාහරණයක් ගත්තොත් උදාහරණයක් මම ගන්නවා sin 40 එකතු කිරීම sin 20 sin 40 එකතු කිරීම sin 20. එතකොට මට මේක ලියන්න පුළුවන් 2යි sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට 40 එකතු කිරීම 20 බෙදීම 2. ඊළඟට cos මේ දෙක අඩු කරනවා. 40 ඍණ 20 බෙදීම 2. දල සුළු කිරීමේදී ලැබෙනවා 2යි sin 40යි 20යි 60යි එකතු කරලා දෙකෙන් බෙදුවොත් 30යි. cos 40න් 20ක් ගියාම 20යි. එතන 20 දෙකෙන් බෙදුවම 10යි. එහෙනම් මේ ප්‍රකාශනය වෙනකොට ලියන්න පුළුවන් sin 40 දන sin 20 වෙනකොට ලියන්න පුළුවන් 2යි sin 30යි sin 10යි කියලා. එතන මෙතන 30 ලැබෙන්නේ මේ කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. මෙතන 20 10ක් ලැබෙන්නේ මේ 40න් 20 අඩු කරලා දෙකෙන් බෙදනවා. හරිද? එතකොට sin අනුපාත දෙක එකතු වෙද්දී sin සහ cos අනුපාත වල ගුණිතයක් විතර පිළිතුර ලැබෙනවා. sin අනුපාතය ඇතුලේ තියෙන්නේ කෝණ දෙකේ එකතුව දෙකෙන් බෙදිලා. cos අනුපාතය ඇතුලේ තියෙන්නේ කෝණ දෙකේ අන්තරය දෙකෙන් බෙදිලා. හරි? ඒ විදිහටම දෙවෙනි එක උදාහරණයක් බැලුවොත් දෙවෙනි ප්‍රතිඵලයේ තිබ්බේ sin c ඍණ sin d සමානයි 2යි cos c ධන d බෙදීම 2යි sin c ඍණ d බෙදීම 2යි. දැන් මෙතන උදාහරණයක් මම ගත්තොත් sin 40 ඍණ sin 100. දැන් බලමු sin 40 ඍණ sin 100. දැන් මෙතන ඉන්නේ 2යි cos මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 40 එකතු කිරීම 100 බෙදීම 2. sin 40 අඩු කිරීම 100 බෙදීම 2. මම මෙතන විශේෂයෙන් මේ මුල තියෙන කෝණයට වඩා ලොකු කෝණයක් ගත්ත දෙවෙනියට. දැන් බලමු මොකද වෙන්නේ කියලා. 2යි cos 40යි 100යි 140 දෙකෙන් බෙදුවාම 70යි. මෙතනින් එනවා sin ඍණ 40න් 100ක් ගියාම 60යි. 60 දෙකෙන් බෙදුනාම 30යි. ඒතර sin ඍණ 30යි. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා මෙන්න මේ ඍණ ලකුණ sin එක ඇතුලෙන් එළියට ගන්න පුළුවන්. ඒතර උත්තරේ වෙන්නේ ඍණ 2යි cos 70යි sin 30යි. මේ sin එක ඇතුලේ තිබුණ ඍණ ලකුණ මෙතන තිබුණ ඍණ ලකුණ ප්‍රකාශනයෙන් ඉවතට ගන්න පුළුවන්. හරි? ওই විදිහට තමයි sin අනුපාත දෙක අඩු වෙන්නේ. හරි? එතකොට මේක පොඩ්ඩක් ලියා ගන්නවා. මම ඊළඟට cos අනුපාත දෙක එකතු සහ අඩු කිරීමට තව එකක් ලියනවා. හරි? මේ මරණ කලින් අපි කතා කරේ sin අනුපාත දෙක එකතු සහ අන්තරය. මෙතෙන්දී අපි කතා කරමු cos අනුපාත දෙකක එකතු සහ අන්තරය. දැන් මම මෙතන උදාහරණයක් ගන්නවා cos අනුපාත දෙක එකතු. cos 100 එකතු කිරීම cos එක 40ම ගන්න නැතුව ගමු වෙන එකක් 60 cos 60. ඉතින් මෙතනින් එනවා cos අනුපාත දෙක එකතු වෙනවා. 2යි cos 100 එකතු කිරීම 60 බෙදීම 2. cos 100 අඩු කිරීම 60 බෙදීම 2. හරිද? එතකොට මෙතනින් මට ලියන්න පුළුවන් 2යි cos 100ට 60ක් එකතු කරාම 160යි දෙකෙන් බෙදුවාම 80යි. cos 100න් 60ක් අඩු කරාම 40යි දෙකෙන් බෙදුවාම 20යි. එතකොට මේ cos අනුපාත දෙක එකතු මට ලියන්න පුළුවන් 2යි cos 80යි cos 20යි කියලා. හරි? ඊළඟට තව එකක් බලලා මේක යටතේ මම උදාහරණයක් බලනවා දෙවෙනි උදාහරණ විදිහට cos 50 එකතු කිරීම cos අපි ගමු 50යි 90ක් ගමු. cos 90. cos 50 එකතු කිරීම cos 90. ඔන්න බලන්න දැන් වෙන වැඩි. 2යි cos 50 එකතු කිරීම 90 බෙදීම 2. 50ට 90 එකතු කරලා දෙකෙන් බෙදුවා. cos 50 ඍණ 90 බෙදීම 2. මම මේ විශේෂයෙන් සඳහන් කරන විශේෂ අවස්ථා. මෙතනින් එනවා 2යි cos 50යි 90 140යි. 140 දෙකෙන් බෙදුවම 70. cos මෙන්න මෙතන විශේෂයි. 50න් 90ක් අඩු වෙනවා. ඒක ඍණ 40යි. දෙකෙන් බෙදුවම ඍණ 20යි.
එතන කලින් වීඩියෝ එකේදී මම කිව්වා cos වල මේ ඍණ ලකුණ මේ තියෙන ඍණ ලකුණ නොසලකා හරින්න පුළුවන්. එතකොට උත්තරේ විදිහට මම ලියන්න පුළුවන් 2යි cos 70 කෙලින්ම මම ලියනවා cos 20. එතකොට cos කියන්නේ ඉරට්ටේෂන් දෙයක් මම කලින් වීඩියෝ එකේ පැහැදිලිව සඳහන් කරා. මේ ඍණ ලකුණ නොසලකා හරින්න මට ලියන්න පුළුවන් cos 20යි කියන. හරි එතකොට cos අනුපාත දෙක එකතු වෙද්දී මේ විදිහට තමයි ඉන්නේ. හරි. පොඩි සටහනක් දාගන්න. හරි අපි බලමු cos අනුපාත දෙකක් අඩු වෙනකොට කොහොමද සූත්‍රය භාවිතා වෙන්නේ කියලා. මම උදාහරණයක් විදිහට ගන්නවා cos 100 අඩු කිරීම cos 40 කියලා. එතන මෙතන සූත්‍රය තමයි ඍණ 2යි sin c ද d බෙදීම 2යි sin c ඍණ d බෙදීම 2යි. ඍණ ලකුණක් ඉස්සරහා තියෙනවා. එහෙනම් මම ලියනවා ඍණ ලකුණ ඉස්සරහින් ලියනවා. ඍණ 2යි sin මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා. ඒතර මේ 100ට 40 එකතු කරලා දෙකෙන් බෙදුවහම මෙතෙන් එනවා 70ක්. අඩු වෙනකොට sin 100න් 40ක් අඩු වෙනවා. 100න් 40ක් අඩු වෙනවා පිළිතුර 60යි. 60 දෙකෙන් බෙදුවහම 30යි. ඒතර එක විදිහකට ලියන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්තම් ලියන්න පුළුවන් ඍණ ලකුණ අයින් කරලා. ඔන්න බලන්න ලියන විදිය 2යි sin c දර d බෙදීම 2යි. ඒ කියන්නේ 70යි. මොකද c කියන කෝණය 100යි d කියන කෝණය 40යි. එකතු කරලා දෙකෙන් බෙදුවම 70යි. sin d ඍණ c මම ලියන්න 40 ඍණ 100 බෙදීම 2යි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. 2යි sin 70 sin මෙතන 40න් 100ක් කරුණාම ඍණ 60යි. ඍණ 60 දෙකෙන් බෙදුවම ඍණ 30යි. හරිද? එතන මේ ඍණ ලකුණට මොකද වෙන්නේ? sin හින්දා ඉස්සරහට එනවා. sin කියන්නේ උත්තේජිතයක් හින්දා යාම ඉස්සරහින් ලියන්න පුළුවන්. එතකොට අවස්ථා දෙකේදී මේක පිළිතුර ලැබෙනවා. හරි? ඉතින් සර්ව සාම්‍ය සාධනය කරන් යද්දි මේවා එක එක විදිහට දන්න වෙනවා. හරි? මම තව උදාහරණයක් කියන්නම් ටිකක්. වෙනස් උදාහරණයක්. මම ලියනවා cos 5යි θ ඍණ cos 7යි θ කියලා. cos 5යි θ ඍණ 7යි θ. දැන් උත්තරේ ලියනකොට ඍණ 2යි sin පළවෙනි විදිහට ලියුවොත් ඍණ 2යි sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම 5යි θ 7යි θ එකතු කරාම 6යි 12යි θ දෙකෙන් බෙදුනම 6යි θ. අඩු කිරීම sin c ඍණ d c ඍණ d මම ඒක ලියනවා. 5යි θ ඍණ 7යි θ බෙදීම 2. ඒතර පිළිතුරේදී බලන්න වෙන දේ ඍණ 2යි sin 6යි θ sin 5යි θ ඍණ 7යි θ කියම ඍණ 2යි θ දෙකෙන් බෙදුනම ඍණ 3. මේ ඍණ ලකුණ එනවා ඉස්සරහට. එහෙනම් උත්තරේ මේ ඍණ ලකුණ ඉස්සරහටම ඍණ ධන වෙනවා. ධන ලියන්න sin 6යි θ sin θ. තදුරටත් ලියුවොත් දෙවෙනි ක්‍රමයට ලියුවොත් 2යි sin c ධන d බෙදීම 2යි. කෙලින්ම 7යි θ. sin d ඍණ c බෙදීම 2යි. එතකොට c කියන කෝණේ බවට පත් වෙන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මේක තමයි c. මේක තමයි d. එහෙනම් මම ලියන්න ඕනේ d ඍණ c බෙදීම 2. එහෙනම් මම ලියනවා 7යි θ ඍණ 5යි θ බෙදීම 2. ඒක උත්තරේ 2යි sin 7යි θ sin θ. ඔය විදිහට තමයි මේ සූත්‍රය භාවිතා වෙන්නේ. ඒතර විශේෂ අවස්ථා තියෙන්නේ මෙන්න මේ cos අනුපාත දෙක අන්තරයේදී විතරයි. ඒතර එතනදී අපිට ලකුණු මාරු කර ගැනීම සම්බන්ධව ගානට අනුව තමයි හිතන්න වෙන්නේ. ඒ කියන්නේ සර්වසාධාරණ සාධනයේදී බලන්න ඕනේ කොහොමද මේක සෙට් කරන්න කියලා. හරි? ඉතින් මේක පොඩි නෝට් එකක් දාගන්න. එතකොට මේක තමයි සූත්‍ර ටික භාවිතා වෙන මූලික විදිය. හරි අපි බලමු CD සූත්‍ර භාවිතාවේද සර්වසාධාරණ සාධනය කරන්නේ කොහොමද කියලා. සර්වසාධාරණ ගැන මූලික හැදෑරීමක් අපේ පන්ති පවත්වාගෙන යද්දී ඔයගලන්ට කරා. ඉතින් සර්වසාධාරණ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි LHS අනිත් පැත්ත තමයි RHS. ඒතර LHS කියලා කියන්නේ වම් පැත්ත. අපි බැලු බැලමට අපිට පේන වම් පැත්ත. RHS කියලා කියන්නේ අපිට බැලු බැලමට පේන දකුණු පැත්ත. එතකොට මේකෙදි සාධනය කරද්දී පොඩි හින්ට් එකක් දෙන්න. එකතු කිරීම සහ අඩු කිරීම වැඩි වීම තියෙන පැත්තෙන් පටන් ගන්න පුළුවන්. ඒක සාරසාරව සාධනය කරනකොට පැත්ත තෝරගන්නකොට මේ පැත්තේ සුළු කරන්න දෙයක් නැහැ. මේ පැත්තේ tan β තනි ප්‍රකාශනයක්. මේ පැත්තේ ප්‍රකාශන කීපයක් තියෙනවා. එකතුවක් සහ අන්තරයක් විදියට. එතකොට මම සර්වසාධාරණ සාධනය කරන්න තෝරගන්නේ මේ ප්‍රකාශනයේ වම් පැත්ත. එහෙනම් මම ලියනවා LHS කියලා. මගේ තෝරා ගැනීම ප්‍රකාශනයේ වම් පැත්ත. ඊට පස්සේ
වම් පැත්තේ තියෙන ප්‍රකාශනය මම තව පාරක් ලියනවා. sin 7යි බීටා ඍණ sin 5යි බීටා බෙදීම cos 7යි බීටා ධන cos 5යි බීටා. ඔක තමයි තියෙන ප්‍රකාශනය. දැන් බලමු අපිට මෙතනින් උත්තරේ කරා යන්න නැත්නම් tan බීටා කියන ප්‍රකාශනය කරා යන්න මේ පැත්තෙන් ගන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා. පළවෙනි උඩ තියෙන ප්‍රකාශනයේ තියෙන sin අනුපාත දෙකක් අඩු වෙනවා. එහෙනම් මට මෙයාව තෝරගන්න වෙනවා. දෙවෙනියට තියෙන ප්‍රකාශනයේ cos අනුපාත දෙක එකතු වෙනවා. හරි cos 7යි බීටා එකතු කිරීම cos 5යි බීටා එකතු වෙනවා. එහෙනම් මට තෝරගන්න වෙනවා මෙයා. එහෙනම් මේ සූත්‍ර දෙක තමයි පාවිච්චි කරන්නේ. හරි ලේසි. මුලින්ම sin 7යි බීටා ඍණ sin 5යි බීටා. මේ තියෙන c මේ තියෙන d. එහෙනම් කරන්න ඕන මොකද්ද? 2යි cos මේ sin c ඍණ sin d 2යි cos c ඍණ d බෙදීම 2යි. කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 7යි බීටා එකතු කිරීම 5යි බීටා. 12යි බීටා බෙදීම 2යි. මෙතන ලියලා තියෙන c ඍණ d බෙදීම 2යි. cos ඊට පස්සේ sin මේ දෙක අඩු වෙනවා. 7යි බීටා ඍණ 5යි බීටා. 2යි බීටා බෙදීම 2යි. හරිද? දැන් මම මෙතන ලියලා තියෙන්නේ මේ තියෙන පුතේ c ධන d බෙදීම 2. මේ තියෙන්නේ c ඍණ d බෙදීම 2. එහෙනම් උඩ ප්‍රකාශනයේ හරි. පහළ තියෙනවා cos 7යි බීටා එකතු කිරීම cos 5යි බීටා. එහෙනම් cos c ධන cos d. එතකොට එන්නේ 2යි cos මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදා. 7යි බීටා 5යි බීටා එකතු කරාම 12යි බීටා. බෙදීම 2යි. ඕගලන්ට පුළුවන් නම් එකපාර 6යි බීටා කියලා ලියන්න. හරි මම මේ සුළු කිරීම පැහැදිලි වෙන්න මේක ලියන්නේ. cos මේකෙන් මේක අඩු කරන්න. 7යි බීටාගෙන් 5යි බීටා අඩු කරන්න. 2යි බීටා බෙදීම 2යි. හරිද? එතන මෙතන තියෙනවා c ධන d බෙදීම 2. මෙතන තියෙනවා c ඍණ d බෙදීම 2. දැන් සුළු කිරීමක් තියෙනවා මේකේ. මෙන්න මේ දෙකට දෙක කැපෙනවා. මම මේක ලියන්නම්. පළවෙනි ගානේ හින්දා මම මේක ලියනවා cos 6යි බීටා sin බීටා බෙදීම cos 6යි බීටා cos බීටා. දැන් මොන සුළු කිරීම cos 6යි බීටා cos 6යි බීටා කැපෙනවා. උත්තරයක් එනවා sin බීටා බෙදීම cos බීටා. දැන් ඔබ දන්නවා sin බීටා බෙදීම cos බීටා කියන්නේ tan බීටා. tan බීටා කියලා කියන්නේ RHS. එහෙනම් මම මේක නැවත සමාන ලකුණක් දාලා ලියනවා. RHS. RHS ට සමාන වුණ ප්‍රතිඵලය එම නිසා LHS සර්ව සමයි RHS. කොහොමද තමයි සාධනය කරන්නේ. හරි? දැන් පළවෙනි ගැටලුව විදිහට මම ලියුවේ මේක. අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. තේරුම් ගන්න. sin 7යි බීටා ඍණ sin 5යි බීටා තිබ්බ හින්දා sin සඳහා වන අන්තර සූත්‍රය පාවිච්චි කරා. හරි? cos 7යි බීටා තන cos 5යි බීටා තිබුණ හින්දා cos සඳහා වන එකතු කිරීමේ සූත්‍රය භාවිත කරා. හරි? ඒත් මේ විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. සාධනය වෙන්නේ. සාධනෙදී අපි අර පාවිච්චි කරන සූත්‍ර ටික හරියට තේරුම් අරගෙන දාන්න. හරි? ලියාගන්න මේක තමයි සාධනය. මේ විදිහට තමයි සාධනය සිද්ධ වෙන්නේ. හරි අපි බලමු දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුවේ තියෙනවා cos 2b ධන cos 2a බෙදීම cos 2b ඍණ cos 2a සමානයි කොට්ටේ ධන b වරක් කොට්ටේ ඍණ b බව පෙන්වන්න. ඒතර මේකෙදි මුලින්ම සර්වසාම්‍ය සාධනය කරන්න කලින් අපි සුදුසු පැති දෙකක් තෝරගන්න ඕනේ. මේ පැත්ත LHS left hand side එක මේ පැත්ත RHS. දැන් මම කලින් ගානේදිත් කිව්වා අපි තෝරගන්නකොට අපි පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ සුළු කිරීම වැඩි ප්‍රමාණයක් තියෙන පැත්ත තෝරගන්න. ඒතර මෙතන ගුණිතයක් තියෙන්නේ. මෙතන එකතු කිරීම සහ අඩු කිරීම තියෙනවා. එහෙනම් මම ගැටලුවේ තෝරගන්නවා LHS පැත්ත. ඒත් LHS තෝරගත්තට පස්සේ cos 2b ඍණ cos 2b ධන cos 2a බෙදීම cos 2b ඍණ cos 2a එහෙම තමයි තියෙන්නේ. දැන් බලන්න සූත්‍ර cos අනුපාත දෙකක් එකතු වෙනවා. එහෙනම් මෙයාව භාවිතා කරන්න වෙනවා. cos අනුපාත දෙකක් අඩු වෙනවා. එතකොට මේ දෙන්නගෙන් එක්කෙනෙක් කැමති එක්කෙනෙක් පාවිච්චි කරන්න වෙනවා. හරි? දැන් මම මෙතන cos 2b ධන cos 2a. එතකොට 2යි cos මේ දෙක එකතු කරලා දෙකකින් බෙදන්න. මම ලියන්න පළවෙනි එකකින් දා 2යි a ධන 2යි b. මාරු කරලා ලියන්න පුළුවන් 2යි b ධන 2යි a. තියෙන පිළිවෙලටම ලිව්වොත් 2යි b ධන 2යි a බෙදීම 2යි. cos මේකෙන් මේක අඩු වෙන්න ඕනේ.
මොකද මේක C මේක D නේ. එහෙනම් 2B ඍණ 2A බෙදීම 2. යට cos අනුපාත අඩු වෙනවා. හරිද? මේ ප්‍රකාශනයේ කොතනවත් ඍණ ලකුණක් නැහැ. එහෙනම් මම දානවා මෙන්න මේ දෙවෙනි ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය මම භාවිත කරනවා. 2 sin C ධන D බෙදීම 2 sin D ඍණ C බෙදීම 2. එතකොට 2 sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 2b ධන 2a බෙදීම 2. sin D ඍණ C බෙදීම 2. මේ තියෙන්නේ C මේ තියෙන්නේ D. එහෙනම් 2a ඍණ 2b බෙදීම 2. හරිද? ඊළඟ පේළියේදී සුළු කිරීමේ ඊළඟ පේළියේදී මේ දෙකට දෙක කපන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට පේනවා දෙකක් පොදු සාධකයක් වෙනවා යට එකත් එක්ක කැපෙනවා. එහෙනම් මම ලියනවා cos b ධන a cos ඉතින් මෙතනින් ඉන්නේ b ඍණ a. හරිද? බෙදීම sin b ධන a sin a ඍණ b. හරිද? උත්තරයට බලන්න උත්තරේ තියෙන්නේ කොට්ටේ ධන b කොට්ටේ ඍණ b. එහෙනම් මෙතන තියෙනවා cos බෙදීම sin එක. එහෙනම් cos බෙදීම sin එක මම වෙනම ලියනවා cos b ධන a බෙදීම cos බෙදීම sin එක ලියනවා cos b ධන a බෙදීම sin b ධන a කියලා. ඒක වෙනම ලියනවා. මෙතන cos b ඍණ a sin a ඍණ b. එතකොට මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා cos කියන්නේ ඉරට්ටේ සූත්‍රයක්. හින්දා ආගේ ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් අරගෙන ඉවත් කරන්න පුළුවන්. දැන් මම මේක ලියනවා මේ විදිහට. මම මෙතන ලියනවා cos ඍණ a ඍණ b කියලා. බෙදීම sin a ඍණ b. හරි? එතන මෙතන ඍණ ලකුණ එළියට ගත්තා cos කියන්නේ ඉරට්ටේ සූත්‍රයක් හින්දා. මෙහා එකපාර ලියනවා cot b ධන a. cot b ධන a. මෙතන cos ගේ ඍණ ලකුණ අයින් වෙනවා. cos ගේ ඇතුලෙන් ඍණ ලකුණක් අරගෙන අයින් කරන්න පුළුවන්. හරි? එතන මෙතනින් එනවා cos a ඍණ b බෙදීම sin a ඍණ b. මේක ලියනවා cot a ධන b කියලා. මාරු කරලා ලියන්න පුළුවන් අවුලක් නැහැ. cos බෙදීම sin. cos බෙදීම sin කියන්නේ නැවත cot a ඍණ b. ඒකට මතක තියාගන්න මෙන්න මෙතන සුළු කිරීම වැදගත්. මේ b ඍණ a ගෙන් මම ඍණ ලකුණක් එළියට ගන්නවා. a ඍණ ලකුණ අහෝසි වෙනවා cos කියන්නේ ඉරට්ටේ සූත්‍රයක් හින්දා. ඒතර මේ විදිහට තමයි සාධනය සිද්ධ වෙන්නේ. මේ ප්‍රකාශනය සමාන වෙනවා RHS ට. RHS එම නිසා LHS සර්ව සමයි RHS ඔය තමයි දෙවෙනි උදාහරණය. හරි. හරි අපි බලමු තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුවේ තියෙනවා sin a ඍණ c ධන 2 sin a ධන sin b sin a ධන c බෙදීම sin b ඍණ c ධන 2 sin b ධන sin b ධන c සමානයි sin a බෙදීම sin b බව සාධනය කරන්න. එතන මේකෙන් සුපුරුදු පරිදි අපි තෝරගන්නේ සාධනීය සඳහා පැති දෙකක් තියෙනවා. left hand side එක සහ right hand side එක LHS එහෙම නැත්නම් RHS. ඉතින් මේකෙත් ඔයගොල්ලෝ දන්නවා මේකේ තේරෙනවා බැලුවම ගාන දැක්කම අපිට තේරෙනවා. අපි තෝරගන්න ඕනේ වම් පැත්ත. මම වම් පැත්ත තෝරගන්න සුළු කරන්න. වම් පැත්තෙන් සුළු කිරීම ආරම්භ කරනවා. වම් පැත්තේ තියෙනවා sin a ඍණ c ධන 2 sin a ධන sin a ධන c බෙදීමක් තියෙනවා. sin b ඍණ c ධන 2 sin b ධන sin b ධන c. එතකොට පුතේ අපි හැමතිස්සෙම අර සූත්‍ර ටික කටපාඩමේ තියාගන්න ඕනේ. මම දැන් බෝඩ් එකේ කලින් ගැටළු වල ලියලා තිබ්බා. නමුත් මෙතෙන්දී ඔයගොල්ලෝ මේ සූත්‍ර මතකයෙන් පාවිච්චි කරන්න බලන්න. අමතක නම් අපේ කලින් නෝට් එකක් බලලා අපිට දාගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට කලින් නෝට් එකක් බලලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන පොඩි ට්‍රික් එකක් තියෙනවා. ගාන හදනකොට ගානේ RHS වල තියෙන sin A නේ උඩ. යට තියෙන sin B. එහෙනම් මේ ප්‍රකාශන තුනක් තියෙනවනේ මෙතන. මේ ප්‍රකාශන තුනෙන් පොදු සාධකයක් විදියට sin A පදේ එළියට ගන්න පුළුවන්. එතකොට හරි ලේසියෙන් කරන්න පුළුවන්. මෙන්න මේ දෙන්නව තෝරගන්න. මෙන්න මේ යුගලය. මෙන්න මේ දෙන්නව. හරිද? සහ මෙතනින් තෝරගන්න මේ දෙන්නව. ඊට මම එහෙම තෝරගෙන මේ දෙන්න ළඟින් ලියලා නැවත ගැටළු එක පේලියක් ලියනවා.
ඉතින් විභාගෙදී මේක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම සුළු කිරීම පැහැදිලිව පේන්නයි මේක ලියන්නේ. මම මෙතන ලියනවා sin a ඍණ c ධන sin a ධන c ධන 2යි sin a බෙදීම sin b ඍණ c ධන sin b ධන c ධන 2යි sin b. පැහැදිලිද? එතන මේ විදිහට ලියන්න පුළුවන්. හරි? එතකොට CD සූත්‍ර භාවිතයෙන් අපි මේක හදන්න ඕනේ. හරි CD සූත්‍ර භාවිතයෙන් හදනකොට මෙතන තියෙනවා sin අනුපාත දෙකක් එකතු වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ 2යි sin මේ දෙක එකතු වෙනවා. හරි? එතකොට එකතු වෙනකොට a ඍණ c ධන a ධන c බෙදීම 2. එකතු කරලා දෙකෙන් බෙදෙනවා. හරි? ඊට පස්සේ cos මේක මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා දෙවෙනියට මේකෙන් මේක අඩු කරලා දෙකෙන් බෙදෙනවා. එතන මම ලියනවා a ඍණ c ඍණ a ඍණ c. නැත්නම් මම මෙතන වරහණක් දාලා ලියන්න මේ විදිහට ලියනවා. 2යි sin මේ පදේ පැහැදිලිවම පැත්තකින් තියෙනවා. බෙදීම 2යි මේ දෙන්නට තමයි අපි එකතු දාන්නේ. 2යි sin b ඍණ c ධන b ධන c බෙදීම 2. cos b ඍණ c ඍණ b ධන c බෙදීම 2. ධන 2යි sin b. දැන් සුළු කරද්දී පොඩ්ඩක් පරිස්සමෙන් සුළු කරන්න තියෙනවා. හරි? මේ හැමෝගාම දෙකේ ඉලක්කමක් තියෙනවා. හරි? දෙකේ ඉලක්කමක් තියෙනවා. මම ඒක පොදුවේ එළියට ගන්නම්. හරි? මේ විදිහට මෙතන බලන්න සුළු වෙනකොට දෙකේ ඉලක්කම මෙයාගෙන ගත්තා. මෙතනින් සහ මෙතනින් ගත්තා. ඒතර මේක සුළු වෙනවා sin මේ c ට c කැපෙනවා 2යි a බෙදීම 2. ඒතර 2යි a දෙකෙන් බෙදුනහම sin a. මෙතන cos a ඍණ c ඍණ a ඍණ c. ඒතර මෙතන ඔයගොල්ලන්ට තේරෙනවා ඍණ 2යි c එකක් කෙනෙක් දෙකෙන් බෙදෙන්න ඕනේ. හරි? මෙතන ඍණ 2යි c බෙදීම 2යි. ඒ කියන්නේ cos ඍණ c ධන sin a බෙදීම මෙතනින් දෙකක් ගත්තා මෙතනින් දෙකක් ගත්තා. ඒ දෙක මම ලියන පොදුවේ එළිය. මෙතන සුළු වෙනකොට sin b ඍණ c ධන sin b ධන c. එහෙනම් මෙන්න මේ c ට c කැපෙනවා 2යි b බෙදීම 2ක්. 2යි b බෙදීම 2ක් කියන්නේ b. එහෙනම් sin b. මෙතන මේ b ට මේ b කැපෙනවා ඍණ 2යි c බෙදීම 2ක්. ඍණ 2යි c බෙදීම 2ක්. එහෙනම් මෙතනින් එනවා cos ඍණ c ධන sin a. පැහැදිලිද? දැන් sin a නෙමෙයි sin b. මෙතන sin b. දැන් හරි වැඩේ. දැන් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ ප්‍රකාශනය ඇතුළත නැවතත් මේ ප්‍රකාශනය තුලත් sin මේ පදයක් පොදු වෙනවා. මේ ප්‍රකාශනය තුල sin b පදේ පොදු වෙනවා. එහෙනම් මම එතනින් ගන්නවා sin a පදේ. sin a පදේ ගත්තාම මෙතන cos c ඍණ ලකුණු නොසලකා හැරිය ඍණ ලකුණු නොසලකා හරින්න පුළුවන් cos වලදී cos c ධන 1 බෙදීම. මෙතනින් ඔයගොල්ලෝ පේනවා sin b පදේ පොදුයි. sin b එළියට ගත්තා cos c ධන 1. දැන් ඔන්න මෙන්න මේ cos c ධන 1ට මෙතන cos c ධන 1 කැපෙනවා. ඒතර අවසානයේ ලැබෙනවා sin a බෙදීම sin b. මේ දින්නේ අපේ වම් පස තිබුණු ප්‍රකාශනය RHS එම නිසා LHS සරල සමයි RHS. ඔය තමයි තුන්වෙනි ගැටලුව. ඉතින් ඒක පළවෙනියෙන් කරපු ගැටලුව දෙකට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. හරි ප්‍රකාශන තුනක් තිබ්බා. හරි මේක මේ ක්‍රමයට විතරක් නෙමෙයි තව ක්‍රමයකට හදන්න පුළුවන්. හරි ඒක මම ඕනම් පොඩි ඉංගියක් දෙන්න ඔයාලා try කරලා බලන්න. මෙන්න මෙතන sin a ඍණ c sin a ධන c ප්‍රසාරණය කරන්න. ප්‍රසාරණය කරන කැපිලා මෙන්න විදිහකට හදන්න පුළුවන්. හරි ඒක මේක විතරක් නෙමෙයි එකම ක්‍රමය. අපේ CD සූත්‍ර වලට අදාළව උදාහරණයක් විදිහට මේක මම පැහැදිලි කරේ. හරි. හරි. හරි අපි බලමු හතරවෙනි උදාහරණය. පොඩ්ඩක් කලින් ඒකට පොඩ්ඩක් සංකීර්ණයි වගේ පේන බැලුවොත් ටිකක් ලොකුයි. හරි. ලොකුයි කියලා ලොකුත් නැහැ. sin alpha ඍණ sin 5 alpha දාන sin 9 alpha ඍණ sin 13 alpha බෙදීමක් තියෙනවා. cos alpha ඍණ cos 5 alpha ඍණ cos 9 alpha එතන දාන වෙන්න ඕනේ. දාන cos 13 alpha.
ඒක සමාන වෙනවා පිළිතුර කොට 4යි ඇල්ෆාට. හරි මෙතන දාලා තියෙන්නේ සමාන වෙනවා කොට 4යි ඇල්ෆාට. ඉතින් අපි හැමතිස්සෙම කියනවා වගේ මේකේ සුළු කිරීම සර්වසාමාන්‍ය සාධනය කරන සුළු කරගෙන යද්දී අපි තෝරගන්න පැත්ත වැදගත්. මේකේ සාමාන්‍ය පරිදි LHS වලින් පටන් ගන්න වෙනවා මොකද සුළු කිරීම වැඩි හින්දා. හරි? මම මේක ලියනකොට LHS වලින් පටන් ගන්නවා කියලා මම ලියනවා. ලියලා මෙයාගේ පිළිවෙල චුට්ටක් වෙනස් කරලා ලියනවා. මොකද මම එහෙම කරන්නේ මෙතන තියෙන කොට 4යි ඇල්ෆා. සාමාන්‍යයෙන් කොට 4යි ඇල්ෆා එකක් හැදෙන්නේ cos 4යි ඇල්ෆා බෙදීම sin 4යි ඇල්ෆා. මම උඩ මෙතනින් ලියන්නම් cos 4යි ඇල්ෆා බෙදීම sin 4යි ඇල්ෆා. එහෙනම් මේ උඩ තියෙන ප්‍රකාශන ඇතුලේ කොහොම හරි ගේමක් ගහලා අපි හදාගන්න ඕනේ cos 4යි ඇල්ෆා එක. පහළ තියෙන ප්‍රකාශනය ඇතුලේ කොහොම හරි පොදුවේ හදාගන්න ඕනේ sin 4යි ඇල්ෆා එක. ඉතින් එතකොට 4යි ඇල්ෆා කියන කෝණේ හදාගන්න බලන්න මොනවද එකතු කරගන්න පුළුවන් කියලා. හරි? මම මෙන්න මේ දෙන්නව ගන්නවා. මොකද මේ දෙන්න එකතු කරාට පස්සේ 10යි ඇල්ෆා එකතු කරලා දෙකෙන් බෙදුවම 5යි ඇල්ෆා. මේ ඇල්ෆාගෙන් මේක අඩු කරාම 8යි ඇල්ෆා දෙකෙන් බෙදුවම 4යි ඇල්ෆා. හරි? එතන අපිට අන්න එතන හදාගන්න පුළුවන් 4යි ඇල්ෆා එක. ඒ හින්දා මම මේක ළඟින් ලියනවා sin ඇල්ෆා ධන sin 9 ඇල්ෆා කියලා. මෙතන ඍණ ලකුණක් එළියට අරගෙන sin 5යි ඇල්ෆා ධන sin 13යි ඇල්ෆා කියලා ලියනවා. පැහැදිලිද? මේ LHS වල දෙන ප්‍රකාශනය මගේ අවශ්‍යතාවය මත 4යි ඇල්ෆා කෝණයක් හදාගන්න තියෙන උවමනාව මත මේ විදිහට ලියනවා. බෙදීම මෙතනත් මම කැරි දෙකකට ලියනවා. මොකද මෙතන ඇල්ෆා මෙතන 9 ඇල්ෆා. එහෙනම් මම ලියනවා cos ඇල්ෆා ඍණ cos 9 ඇල්ෆා. මෙතන ඍණ ලකුණක් තියෙනවා. හරි මෙයා ගන්න. ඍණ වරහණක් එක්කම ගමු අපි. වරහණක් එක්කම ගත්තොත් ඍණ cos 5යි ඇල්ෆා. හරි? මෙතන පුතේ ධනනේ. මෙතන ඍණ ලකුණක් ගත්තනේ. එහෙනම් මෙතනින් ඍණ cos 13යි ඇල්ෆා. දැන් LHS වල දෙන ප්‍රකාශනය මේ විදිහට ලියන්න පුළුවන්. දැන් අපි දාමු CD සූත්‍ර. හරි? මෙතන sin C ධන sin D එකක්. එතකොට 2යි sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. මම කලිනුත් කිව්වා මේ දෙක ඇල්ෆාට 9 ඇල්ෆා එකතු කරලා 10 ඇල්ෆා දෙකෙන් බෙදුවහම 5යි ඇල්ෆා cos මේකෙන් මේක අඩු කරනවා. මේකෙන් මේක අඩු කරාට පස්සේ ඇල්ෆාගෙන් 9 ඇල්ෆා අඩු වුණාම 8යි ඇල්ෆා දෙකෙන් බෙදුවම 4යි ඇල්ෆා. මම ලියන්නම් ඍණ 4යි ඇල්ෆා. මොකද මේකෙන් මේක අඩු කරේ. ඍණ ලකුණු නොසලකා හරින්න පුළුවන් ඒකේ ළඟ පිළිලි. හරි? ඍණ වරහණ දැම්මා 2යි මෙතන sin ධන sin. හරිද? එතන මෙතන sin ධන sin කියන්නේ 2යි sin cos. හරිද? එතන මෙතනින් එන්නේ 2යි sin cos. එතන මම ලියනවා 2යි sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතන 5යි ඇල්ෆාට 13යි ඇල්ෆා එකතු වුණාම එතන 13යි 5යි 18යි දෙකෙන් බෙදුවා 9යි ඇල්ෆා. 5යි ඇල්ෆාගෙන් 13යි ඇල්ෆා අඩු වුණා. 8යි ඇල්ෆා දෙකෙන් බෙදුනම 4යි ඇල්ෆා. නම් මෙතනින් එනවා cos 4යි ඇල්ෆා. බෙදීම cos ඇල්ෆා ඍණ cos 9යි ඇල්ෆා. මොන පරිස්සමෙන් බලන්න cos ඇල්ෆා ඍණ cos 9යි ඇල්ෆා. cos C ඍණ cos D. එහෙනම් 2යි sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 5යි ඇල්ෆා. මෙයාගෙන් මෙයා අඩු කරන්න. sin ලියලා මෙයාගෙන් මෙයා අඩු කරන්න. එතකොට 9යි ඇල්ෆා ඍණ ඇල්ෆා. කීයක් යනද 8යි ඇල්ෆා දෙකෙන් බෙදුනහම 4යි ඇල්ෆා. අඩු කිරීම 2යි වරණ දාන අඩු කිරීම 2යි cos C ඍණ cos D මේ cos C ඍණ cos D. ඒතර 2යි sin C ධන D බෙදීම 2යි. එහෙනම් මෙතනින් වෙන විදිහකට ලියනවා නම් 2යි sin 9යි ඇල්ෆා. මොකද මෙතන 5යි ඇල්ෆායි 13යි ඇල්ෆායි 18යි ඇල්ෆා දෙකෙන් බෙදුවම 9යි ඇල්ෆා. අඩු වෙද්දී sin මේකෙන් මේක අඩු වෙනවා. 13යි ඇල්ෆාගෙන් 5යි ඇල්ෆා අඩු වෙනවා. එතකොට 13යි ඇල්ෆාගෙන් 5යි ඇල්ෆා අඩු වුණාට පස්සේ අපිට ලැබෙනවා 8යි ඇල්ෆා දෙකෙන් බෙදුනම 4යි ඇල්ෆා. ওই විදිහට තමයි දෙවෙනි පේජ් අපිට ලියන්න වෙන්නේ. හරිද? දැන් බලමු පොඩ්ඩක් මේක සුළු කරගන්න. දෙකක් පොදුයි මම එළියට ගන්නවා. දෙකක් එළියට ගත්තාම මෙතන ලියන්න පුළුවන් sin 5යි ඇල්ෆා cos 4යි ඇල්ෆා. sin 5යි ඇල්ෆා cos 4යි ඇල්ෆා. අඩු කිරීම මෙතනින් එනවා sin 9යි ඇල්ෆා cos 4යි ඇල්ෆා. sin 9යි ඇල්ෆා cos 4යි ඇල්ෆා. බෙදීම දෙකක් එළියට ගත්තා sin 5යි ඇල්ෆා
මම කියන්න පැහැදිලිව sin 5i alpha sin 4i alpha sin 5i alpha sin 4i alpha අඩු කිරීම sin 9i alpha sin 4i alpha දැන් උත්තරය ඇවිල්ලා තියෙන්නේ දෙක කැපෙනවා හරි මේ ප්‍රකාශන දෙක දිහා බලමු ඔයගොල්ලන්ට පේනවා මෙතන cos 4i alpha මෙතනත් cos 4i alpha තියෙනවා එහෙනම් පොදු සාධකයක් විදියට එළියට ගන්න පුළුවන් cos 4i alpha එළියට ගත්තට පස්සේ මෙතනින් එනවා sin 5i alpha ඍණ sin 9i alpha බෙදීම මෙතන පොදු පදේ sin 4i alpha එළියට ගන්න එළියට ගත්ත ගමන් මෙතනින් එනවා sin 5i alpha ඍණ sin 9i alpha දැන් හරි වැඩි මෙන්න මේ සාධකයට මෙන්න මේ සාධකේ කැපෙනවා sin 5i alpha ඍණ sin 9i alpha මෙතන තියෙන එකමයි මේක සුළු කරන්න අවශ්‍ය නැහැ කෙලිම කපන්න පුළුවන් එතකොට මෙතනින් එනවා cos 4i alpha බෙදීම sin 4i alpha එතකොට cos බෙදීම sin කියලා කියන්නේ cot 4i alpha මේ තියෙන්නේ RHS එම නිසා LHS සරල සමයි RHS හරි ඔය විදිහට තමයි සාධනය සිද්ධ වෙන්නේ හරි ඒක ගාන ලොකු වුණාට කලබල වෙන්න දෙයක් නැහැ අපි තැන් ටික බලලා ගානට CD සූත්‍ර ටික ආදේශ කරගන්න තියෙනවා හරි එතකොට මේ විදිහට තමයි සූත්‍රේ භාවිතා කරලා සරල සමි සාධනය වෙන්නේ හරි අපි බලමු ඊට පස්සේ පාස් පේපර්ස් වල 2013 අවුරුද්දේ දීලා තිබ්බ මේ CD සූත්‍ර භාවිතා වෙන සරල සාමයක් සාධනය කරන්න කියලා ඉතින් එතකොට 2013 දීපු ගාන තිබ්බේ ත්‍රිකෝණමිතිය ගානේ දෙවෙනි කොටස නැත්නම් B කොටසේ තිබ්බ ත්‍රිකෝණමිතිය ගානේ තිබ්බේ. එතන මේකෙදි ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා cos alpha ධන cos beta ඍණ cos gamma ඍණ cos alpha ධන beta ධන gamma සමානයි 4i cos alpha ධන beta බෙදීම 2 sin beta ධන gamma බෙදීම 2 sin alpha ධන gamma බෙදීම 2. ඔය විදිහට තමයි ගානේ තියෙන්නේ. පැත්ත දෝර ගන්නකොට මම කලිනුත් කිව්වා පද ගොඩක් තියෙන එකතු කිරීම සහ අඩු කිරීම වැඩි වශයෙන් තියෙන පැත්තෙන් අපි ගානක් පටන් ගන්න ඕනේ. මම මේ පැත්ත නාමකරණය කරනවා LHS මේ පැත්ත RHS. ඊට මම පටන් ගන්නවා LHS වලින්. LHS වලින් පටන් ගන්නකොට cos alpha ධන cos beta මම ලියනවා. ඒක එකපාර ලියනවා. ලියලා මෙන්න මේ දෙන්නව තෝරා ගන්නකොට ඍණ ලකුණක් එළියට අරගෙන cos gamma ඍණ මෙතන ඍණ ලකුණ මෙතෙන්දී ධන වෙනවා. cos gamma ධන cos alpha ධන beta ධන gamma මේ විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තිබ්බ ඍණ ලකුණ මම මෙතනදී ධන විදිහට ලිව්වා. හරිද? දැන් මෙතන තියෙන්නේ cos c ධන cos b මෙතන තියෙන්නේ cos c ධන cos d. එහෙනම් මම මේකට ලිව්වොත් 2i cos alpha ධන beta බෙදීම 2යි. හරිද? මෙයාට ලිව්වොත් cos මෙයාට ලිව්වොත් alpha ඍණ beta බෙදීම 2යි. මේකට ලියනවා cos c ධන cos d සූත්‍රය cos alpha ධන beta බෙදීම 2 cos alpha ඍණ beta බෙදීම 2. මෙතන ලිව්වොත් ඍණ 2i cos මේ දෙක එකතු කරලා දෙකකින් බෙදන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. කෝණ මෙතන 1යි මෙතන කෝණ 3ක් තියෙනවා. එහෙනම් මම ලියනවා gamma ධන alpha ධන beta ධන gamma බෙදීම 2. හරිද? අඩු කිරීමේදී cos gamma ඍණ gamma ධන alpha ධන beta බෙදීම 2. මේ gamma ගෙන් මේ තියෙන කෝණය අඩු වෙනවා. alpha ධන beta ධන gamma කියන කෝණය අඩු වෙනවා. gamma ඍණ gamma ධන alpha ධන beta ධන gamma ඍණ gamma ධන alpha ධන beta අඩු වෙනවා. හරි? ඊළඟට මම මේක ලියනකොට පොදු පදයක් එළියට ගන්න බලනවා. පොදු පදයක් විදිහට මට මෙතන එළියට ගන්න පුළුවන් මේ දෙන්නගෙන් දැනට මේ තියෙන தත්ත්වය තුළ මට මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් දෙකක්. හරිද? මම මෙතනින් ගන්නවා දෙකක්. දෙකක් එළියට ගන්නවා. දෙකක් එළියට ගත්තාම මෙතන cos alpha ධන beta බෙදීම 2යි. cos alpha ඍණ beta බෙදීම 2. මෙතන දෙකක් එළියට ගත්තාම cos 2i gamma ධන alpha ධන beta බෙදීම 2යි. මෙන්න මෙතන පරිස්සමෙන් ලියන්න ඕනේ gamma ගෙන් gamma අඩු වෙනවා. එතන gamma ට gamma කැපෙනවා ඍණ ලකුණක් එක්ක alpha ධන beta බෙදීම 2ක් එනවා. මම ලියනවා cos ඇතුලේ ලියනවා ඍණ alpha ධන beta බෙදීම 2යි.
හරිද? එතන මේ ප්‍රකාශනේ මම දෙකක් එළියට අරගෙන මේ විදිහට සුළු කරලා ලියනවා. දැන් ඔන්න මෙතන තියෙනවා cos එකක්. මම මෙතන පැහැදිලිව ලියන්න cos ඍණ ලකුණක් තියෙනවා. ඍණ ලකුණ මොකද වෙන්නේ? cos එකේදී ඍණ ලකුණ අයින් වෙනවා. cos කියන්නේ ගැටේ සිතයක් හින්දා. දැන් ඔබට පොදු පදයක් පේනවා. 2 cos alpha ධන බීටා බෙදීම 2. මොකද මෙතනක් ඉන්නවා සහ මෙතනක් ඉන්නවා. වැදගත්ම දේ RHS කී ප්‍රතිඵලය ඇතුලේ ඒක තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ඒක අපිට උත්තරේ කොටසක් අපි ඒක එළියට ගන්නවා. එළියට ගත්තාම ඉතුරු වෙනවා cos alpha ඍණ බීටා බෙදීම 2. ඍණ cos 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2. මේ විදිහට ඉතුරු වෙනවා. ඉතින් ඉතුරු වෙන්නේ cos alpha ඍණ බීටා බෙදීම 2ක් සහ cos 2 gamma ධන 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2. එතන මෙතන නැවත තියෙන්නේ cos අඩු කිරීමක්. එහෙනම් cos අඩු කිරීමදී ඔබ දන්නවා 2 sin තමයි ලැබෙන්නේ. මෙතන cos 2 cos alpha ධන බීටා බෙදීම 2 කියන මම ආයි කියන උත්තරේ දෙල තියෙනවා. මෙතනින් එනවා cos alpha ඍණ බීටා බෙදීම 2ක් ඍණ cos 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2ක්. හරිද? එතකොට මේක තමයි C මේක තමයි D. ඒක මොකම පරිස්සමෙන් මෙතන සුළු කරන්න ඕනේ. මම පාවිච්චි කරනවා 2 cos alpha ධන බීටා බෙදීම 2 ලියනවා. මෙතන cos අන්තරයක්. cos අන්තරයේදී ධන උත්තරේ සහිතව ලියන්න ඕනේ. 2 sin මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. alpha ඍණ බීටා බෙදීම 2 ධන 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2. මේ මුළු එක බෙදීම 2. හරිද? මෙතනදී දෙවෙනි කොටසේදී sin d ඍණ c බෙදීම 2. එහෙනම් d කියලා කියන්නේ 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2. c කියලා කියන්නේ ඍණ alpha ඍණ බීටා බෙදීම 2. ඒකත් නැවත දෙකෙන් බෙදනවා. හැදින් වැඩි. එතකොට මම පරිස්සමෙන් සුළු කරන්න තියෙන්නේ දැන් මෙතනින් එනවා 2 cos alpha ධන බීටා බෙදීම 2. ඒක අපේ උත්තරේ තියෙනවා. හරි? මෙතන 4ක් තියෙනවනේ. දැන් මෙතන දෙක මේකින් වෙන්නාම එකපාර 4යි කියලා ලියන්න පුළුවන්. මම මෙතන ලියනවා ඉස්සරේ 4. ඊට පස්සේ sin. ඔන්න බලන්න alpha ඍණ බීටා බෙදීම 2 ධන 2 gamma ධන alpha ධන බීටා බෙදීම 2. එතන මේ බීට b කැපෙනවා. මේ බීටට බීට කැපෙනවා. b නෙවෙයි තියෙන්නේ බීටට බීට කැපෙනවා. 2 alpha ධන 2 gamma බෙදීම 4ක්. ඔබ කල්පනා කරනවා 4ක් එන්නේ කොහෙන්ද කියලා. මේ දෙක යනවා හරයට. එතන මෙතනින් එනවා 4ක්. sin මෙන්න මෙතනත් පරිස්සමෙන් සුළු කරගන්න ඕනේ. හරි? 2 gamma තියෙනවා, alpha තියෙනවා, beta තියෙනවා. මෙතන alpha ඍණ beta තියෙනවා. එතකොට මෙතන කැපෙන්නේ මෙන්න මේ alpha alpha. එතකොට එතනින් අපිට ලැබෙනවා 2 gamma ධන 2 beta බෙදීම 4ක්. දැන් අන්තිම උත්තරේ අපි ඉන්නේ. හරි? මෙතනින් දෙකක් එළියට ගන්න පුළුවන්, මෙතනින් දෙකක් එළියට ගන්න පුළුවන්. මේ වරහණින් සහ මෙතනින් එළියට ගන්න. 4යි cos alpha ධන beta බෙදීම 2. හරි? මෙතනින් එනවා sin alpha ධන gamma බෙදීම 2. sin gamma ධන beta බෙදීම 2. මේ තියෙන්නේ අපේ RHS ගේ ප්‍රතිඵලය. එහෙනම් මේ තියෙන්නේ RHS. එම නිසා LHS සර්ව සමයි RHS. හරි? එතන මේක තමයි 2013 එළවලු වලට දීපු ගාන. ඉතින් අපි ඒක තමයි සාධනය කරේ. එතකොට අභ්‍යාසමාලාව මම පහත link එකක දාලා තියෙයි ඔයගලන්ට ඒක download කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න හදලා මොනවා හරි ප්‍රශ්න ඔයගලන්ට අමාරු ප්‍රශ්න දිනන නම් කමෙන්ට් එකක් විදිහට යටින් ඒ අංක දාන්න. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේදී ඒකට අදාළව ඒ ගැටලු වලට අදාළව ඒ ටික සාකච්ඡා කරනවා. හරි? එතකොට මෙතෙන්දී අපි CD සූත්‍ර සාධනය කරා පළවෙනි වීඩියෝ එකේදී මේ වීඩියෝ එකේදී ඒ CD සූත්‍ර භාවිතා වෙන සර්වසාම්‍ය සාධනය කරා. ඒතර අභ්‍යාසමාලාව මම පහතින් දානවා. ඒ අභ්‍යාසමාලාවේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගලන්ට ඒ අංකයේ කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට මම ඊළඟ වීඩියෝ එකකදී ඒක සාකච්ඡා කරනවා. හරි? එතන මේ විදිහට තමයි 2013 ගැටලුව සාධනය කරන්නේ. හරි?